ඔබයාලිත් සජීව ලෙස සංවාදයේ සමගින් අද DSA සමූහ ව්‍යාපාරයේ සම්මානයෙන් සභාපතිතුමන් ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහත්මයාන් ඒ වගේම අපි රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන් ආචාර්ය අබේලිනගේ මහත්මයාන් ඒ වගේම මේ පැත්තෙන් මගේ වම් අත පැත්තෙන් අපි ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගේ හල්ලතුරු මහත්මයාන් වගේම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යාපීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර උතුමන්ගේ මහත්මයාන් සමගින් අද සංවාදය අපි නිරතව සිටින්නේ. මහාචාර්ය රංගේ හල්ලතුරු මහත්මයාන් දැන් මේ කාරණාවේ සංවාදයේදී අපි බොහෝ කාරණා මතුවුණා අලුත් නිෂ්පාදන හා සම්බන්ධ අවශ්‍යතාවය කර්මාන්ත සම්බන්ධ අවශ්‍යතාවය ඔබතුමාත් පළවෙනි වටේදී ඔබතුමා පැහැදිලි කරා මේ අලුතෙන් මේ ලැබිලා තියෙන අවස්ථාව පිළිබඳව නව නිර්මාණ ප්‍රතිනිර්මාණ පේටන්ට් බලපත්‍ර වගේම මේ පේටන්ට් බලපත්‍ර වලින් මුදල් උපයන්නේ කොහොමද මේ වගේ යම් සංවාදයක් සමාජ මාධ්‍ය මතුවීමෙන් තියෙන නිසා ඔබතුමුන් පේටන්ට් බලපත්‍ර ගණනාවක් හිමිකරුවෙක් නිසා මේක දෙපැත්තකින් වැදගත් කාරණාවක් නව නිර්මාණයක් ප්‍රතිනිර්මාණයක් එහෙම නැත්නම් මේ පේටන්ට් බලපත්‍රයක් ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ආර්ථිකමය දායකත්වයක් ලබා ගන්න කොහොමද නැත්නම් පේටන්ට් බලපත්‍රයකින් යම් නිෂ්පාදන දායකත්වයක් ලබා ගන්න කොහොමද මම තව පුංචි දෙයක් අතු කරන්නම් මේ අපි සංවාද ස්වරූපය යන හින්දා අලුත් කර්මාන්තයකට යම් නිෂ්පාදනයකට අවශ්‍ය කරන තාක්ෂණික මෙවලමක් හදා ගන්නට අලුත් නිර්මාණකරුවෙක්ගේ මනස හැකියාව කොහොමද භාවිතා කරන්නේ රකිත ඊට ඉස්සෙල්ලා මට පුංචි දෙයක් එකතු කරන්න දෙන්න ඉස්සෙල්ලා ඉතාමත් හොඳ සංවාදයක් ගියා මම හිතන්නේ ඒ සංවාදයේ කොච්චර වටිනවද කියනවා නම් රකිතටවත් මටවත් ආසාවක් හිතුනේ නෑ ඒ තිබිච්ච කතාව නවත්තන්න. රකිත ඕක ඉතාමත්ම වැදගත් මම හිතන්නේ මේක අපි නැවත අවධාරණය කරන්නේ මම මේකයි මම මේක ගන්න ඕනේ කියලා හිතුවේ මේ. අපි පරම්පරාවෙන් පරම්පරාවට අපි දැනුම අරගෙන ගියා. මේ පොතේ පතේ දැනුම නෙමේ රවිවත් අපේ රාජපක්ෂ මහත්මයාවත් අනුරවත් කතා කරේ. ඒ කතා කරේ තමන් පරිසරයෙන් ගත තමන්ගේ වටපිටාවෙන් ගත දැනුම අර ලුණු වල කතාව ගත්තත් හැම කතාවක්ම ඇතුළේ තියෙන වටපිටාවෙන් ගත දැනුම මෙන්න මේ දැනුම ප්‍රේරණේ නොවීම ඊළඟ පරම්පරාවට ප්‍රේරණේ නොවීම අපි ලොකු වැරද්දක් විදිහට දකිනවා. අපි අද කතා කරන කොවිඩ් වසංගතය ගැන හරි මේක තව ලංකාවේ කොහොමත් අපි දන්න දෙයක් තමයි සති දෙක තුනයි දෙයක් මතක දින ඊට පස්සේ අමතකයි. ඒතර මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. දැන් මේ අපි කතා කරා යුග ගණනාවක් ගැන යුග ගණනාවක් අතර තිබිච්ච දේ ඒ කර්මාන්ත ශාලාවල බිඳ වැටීම ගැන කතා කරා. නමුත් ඕක අපේ ඊළඟ පරම්පරාව මොනතරම් දුරට දන්නවද කියන එක මට පුංචි ගැටලුවක් තියෙනවා. ඒතර අපි මම හිතන්නේ අපේ පරම්පරාවේ යුතුයකමක් තියෙනවා මේ කියන අපේ දැනුම අපි හොයාගත්ත අපේ අත්දැකීම් විවිධාකාරයෙන් රවිගේ අත්දැකීමත් මගේ අත්දැකීමක් කරගන්න පුළුවන්. නැත්නම් මගේ අත්දැකීම් අත්දකින්න පුළුවන්. මේ හැම දෙයක්ම ඇතුලේ අපිට පුළුවන් නම් මේ අත්දැකීම් ගොන්න ඊළඟ පරම්පරාවට ප්‍රේරණය කරන්න ඉතාමත් මේලයි වැදගත්. මම ඒකයි ඉස්සෙල්ලා කතාවේ මම දැක්ක රකිතගේ මූලත් අපි කතාවේ ජීවත් වුණා. අර සුරංගනා කතාවක් අහනවා වගේ ඒ කතාව අහගෙන ඇත්තටම ඒක වැදගත්. අපි ඒක අහගෙන හිටිය රවි අපේ ආච්චිලා සීයලා අපේ අම්මලා තාත්තලා කතා කරනවා අපි අහගෙන හිටිය. නමුත් අපේ පරම්පරාව රවි ඇත්තටම ගත්තොත් අපි හරි මසරණයි. අපිට අපේ දරුවොත් එක්ක ගෙවන්න තියෙන කාලය අඩුයි. මම හිතන්නේ අපි ඒ පෙරලියක් කරන්න ඕනේ. ඒ ආකල්පෙම වෙනසක් කළ යුතුයි. ඒකත් එක්ක තමයි නව චින්තනයේ අලුත් චින්තනයක් අලුත් දෙයක් දකින්න අර පරණ ෆවුන්ඩේෂන් එක අපේ පදනම අවශ්‍යයි. කර්මාන්තතාවවල ෆවුන්ඩේෂන් ගලවගෙන ගෙනිච්ච නමුත් අපිට ඒ පදනම අවශ්‍යයි. ඒක නැති වෙච්ච ඉඳ තමයි අපි ජාතියක් විදිහට වැටෙන්නේ. ඒතර ඔතනින් අපේ කතාවට ප්‍රවිෂ්ඨ වුණ දෙයින් රකිත කතා කරේ නව නිර්මාණකරණය සහ ඒක කොහොමද සමාජගත කරන්නේ නැත්නම් මේ වගේ ප්‍රබල රටට ලෝකයට මේ බලයක් දෙන්න පුළුවන් කර්මාන්ත වලට ගෙනියන්නේ කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලා පුංචි දෙයක් වෙනස් මේ අපි විසඳ ගන්න වෙනවා රවි. ඒක තමයි මේ රකිද නව නිර්මාණ සහ ප්‍රතිනිර්මාණ කියන එක. දැන් ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. මම හිතන්නේ ප්‍රතිනිර්මාණත් වැදගත් ලංකාව රටක් විදියට ගත්තම නව නිර්මාණත් ඉතාමත්ම වැදගත්. ඒතර මේ දෙකේ වචන දෙක අපි තේරුම් ගත යුතුයි. අපි හිතමු වෙන රටක හදන දෙයක් වෙන රටක අපි දකිනවා මේක ඉන්දියාවේ හෝ චීනයේ හදනවා. ඒතර ඒක ගෙනල්ලා ලංකාවේ අඩු වියදමකින් කිරීම හෝ නැත්නම් ඕන්ට ඒක අපිට ආනයනය කිරීමට නොහැකියාව නිසා අපි ලංකාවේ නිර්මාණය කරනවා නම් දෙයක් ඒක නව නිර්මාණයක් වෙන එක අලුත් අදහසක් නෙමෙයි. තව කෙනෙක්ට අයිතිවාසිකමක් තියෙන දෙයක් අපි උත්සාහ කරනවා නව ලංකාවේ කර්මාන්ත ශාලාව බිහි කරන්න. නැත්නම් ඒකේ ප්‍රොඩක්ෂන් එකක් පටන් ගන්න. ඒක වැරද්දක් මම දකින්නේ. ඒක තිබිය යුතුයි. ඒක තමයි ආරම්භයක් විදියට ගන්න. මොකද අපි කතාවකට කියනවා නම් මේ කොපි කරන එක වැරදි කියලා. ඇත්තටම රවි කොපි කරන එක ඉතාමත් වැදගත්. රවිත් කොපි කරා ඉන්දියාවෙන්. රවි කොපි කරා සුද්දගෙන්. කොපි කරා. හැබැයි අවාසනාව තියෙන්නේ මේ කොපි කිරීම අද ලංකාවේ ඉන්න මේ පරම්පරාව දන්නේ නැහැ හරියට. කොපි කියන්නේ copy and paste. මෙතනින් ගත්තා මෙතනට දානවා. හැබැයි රවි කරපු කොපි කිරීම ඒක නෙමෙයි. ඉන්ටෙලිජන්ට් කොපින් කියන එකක් තියෙනවා. ඒකටත් එහා ගිහිල්ලා මේක මෙහෙම අරගෙන දාගත්තා මෙතනට. මම වැරදි නම් රවි මාව නිවැරදි කරන්න. මෙතනට දාගෙන රවිගේ තිබුණා අලුත් හිතීමක් රවිගේ ඔළුව ඇතුලේ තිබුණා අලුත් යමක්. ඊට පස්සේ ඒකත් එක්ක රවි දැම්මා ගිහිල්ලා ලුණු ලේවායට. ඒකත් එක්ක
අපිට පුළුවන්කම ලැබුණා රවි සාර්ථක වුණා කියන්නේ ලංකාවේ එක අංශයක් එක කන්න කෑම වේලේ රහ ගන්න තියෙන එක තරම් අපි බය නැතුව අද ඉන්නවා. ඒකට මුල උනේ හරියට කොපි කරපින්න. නමුත් අපේ අය කොපි කරන්න දන්නේ නැහැ. මොකද නව නිර්මාණ සහ ප්‍රතිනිර්මාණය දෙක තේරුම් ගත යුතුයි පළවෙනියෙන්ම. නමුත් ওই දෙකම වැදගත්. නව නිර්මාණයක් කියලා කියන්නේ අලුත් අදහසක්. ඒතර අපි ගතොතින් ජංගම දුරකථනයේ මේක ගත්තා කියලා කියමු. ඒතර මේකට අලුත් දෙයක් එකතු මේකම නැවත හදනවා නම් එක ප්‍රතිනිර්මාණයක්. නමුත් මේකට පුංචි දෙයක් වෙන එකතු කරනවා නම් අලුත් අදහසක් නිර්මාණය කරනවා නම් ඒක අපිට නව නිර්මාණයක් විදිහට ගන්න පුළුවන්. ඒතර නව නිර්මාණයක් ගත්ත සැනින් කරපු සැනින් ඒක නව නිර්මාණයක් බවට පත් වෙන්නේ නැතුව අපිට සිද්ධ වෙනවා නව නිර්මාණයට අයිතිවාසිකමක් කියන්නේ. ඕකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. අපි ගත්තොත් ඉඩමකට අයිතිවාසිකමක් කියනවා නම් අපිට හරි සරලයි ඉඩමේට ඔප්පුවක් ගන්න. උඩමේ ඔප්පුවේ හතරමායිම ලකුණු කරපු ප්ලෑන් නැත්තම් පිඹුරු පද තියෙනවා. ඒතර මේකත් එක්ක අපිට ඒත් ලේසි නැහැ. මේ ඔප්පුව ගත්ත සැනින් ඉඩමේ අයිතිවාසිකම එන්නේ ඒක ලියාපදිංචි කළ යුතුයි. ඒ තමයි අපි අර ෆිසිකල් ප්‍රොපර්ටි එකක් නැත්තම් අපිට පේන වස්තුවකට අයිතිවාසිකම කියන්නේ. තව පේන වලට අයිතිවාසිකම් කියන වෙන ක්‍රම තියෙන එක වෙනම අපි කතා කර යුතු දෙයක්. නමුත් ඉඩමක ගත්තොතින් කොහොම. නමුත් අපිට බුද්ධිය කියන එකට කොහොමද අයිතිවාසිකම් කියන්නේ? ඒතර මේකේ අපේ තියෙන බුද්ධියට අයිතිවාසිකමක් කියන්න ඔහුට කරන්න සිද්ධ වෙනවා. මේකට අර කියපු ඔප්පුව ගන්න. ඔප්පුව නැත්තම් අරගෙන ලියාපදිංචි කරන්න. ඒතර ඕක ක්‍රමවේදෙම සරලව තේරුම් කරලා දෙන්නම්. ඒතර අපිට සිද්ධ වෙනවා මේකේ නව නිර්මාණයට මේ ලෝකේ විශ්වීය දැනුමක් තියෙනවා. මේ විශ්වීය දැනුම ඇතුලේ මට සිද්ධ වෙනවා මගේ දැනුම මෙන්න මේක. මෙන්න මේ අය මේ ටික දන්නවා. නමුත් මේක අලුත් දෙයක්. ඒක ස්ථාපිත කිරීමේ වැදගත්කම තියෙනවා. මුළු රටේම තියෙන ඉඩම් අතර මගේ හතරමායිම ලකුණු කරන්න වෙනවා. ඒක ලකුණු කරාට පස්සේ ඒකෙන් නවතින්න හොඳ නැහැ. අපිට සිද්ධ වෙනවා පේටන්ට් බලපත්‍රයක් ගන්න. ලංකාවේ තියෙන බුද්ධිමය දීපල කාර්යාංශයක්. නැත්නම් අපි නිතරම කතා කරන නිපෝ කියලා ආයතනයක් තියෙනවා. එතකොට නව නිපම් මේ අපිට නව නිපම් කරන කොමිසම උනත් අපිට දායකත්වය දෙන්න පේටන්ට් බලපත්‍රයක් ගන්න. එතනින් ඉහළ මේ නිපෝ ආයතනයට ගියාට පස්සේ අපිට පුළුවන් අර අයදුම්පත බාර දීලා කියන්න මෙන්න මේ දැනුමට මට අයිතිවාසිකමක් කියන්න පුළුවන් කියලා. නමුත් ඒ අයිතිවාසිකම ලැබෙන්නේ අර ඔප්පුව ලියාපදිංචි කරනවා ලැබෙනවා වගේ අවුරුදු 1-2ක් වගේ ගියාට පස්සේ නවනිපම් කරුට පේටන්ට් බලපත්‍රය අතට ලැබෙනවා. මේක මේ වෙලාවේ අවධානය කර යුතු කාරණාවක් තියෙනවා රකිත. මම හිතන්නේ ජනමාධ්‍යවලත් වගකීමක් මේක මේ වෙලාවේ මම හිතන්නේ ප්‍රසිද්ධිය කිය යුතු දෙයක්. අපි සමහර වෙලාවට ලංකාවේ තාම මේ නවනිපම් කරන සංස්කෘතිය බිහි වෙලා නැහැ. ඒක තිබුණා. නමුත් කාලයේ අවාමෙන් අපිට ඕක නැති වෙලා ගියා. ඒතර නව නිර්මාණයක් කරාට පස්සේ මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් ඕක හොරකම් කරන්න බලාගෙන. ඒතර අපිට ඉතාමත්ම සූක්ෂමව මේ නව නිර්මාණ පරිස්සම් කරන්න වෙනවා. පරිස්සම් කරන්න වෙනවා මේ වගේ විශාල ප්‍රමාණයේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයේ ව්‍යවසායකයෝ නිර්මාණය කරන්න අපි හිතනවා නම් ලංකාවේ මේ පින්බිම ඇතුලේ අපිට සිද්ධ වෙනවා ලංකාවේ නව නිර්මාණ කරුවා ආරක්ෂා කරන්න නව නිර්මාණ පරිස්සම් කරලා. අපි උත්සාහ කරොත් නව නිර්මාණයක් කරපු සැනින් මීඩියා එකකට ඇවිල්ලා නැත්නම් ජනමාධ්‍ය වලට ඇවිල්ලා නැත්නම් Facebook එකට ගිහලා නැත්නම් අර යාළුවෝ කට්ටියක් එකතු වෙච්ච වෙලාවේ මම මෙහෙම දෙයක් කරා කියලා මේක පෙන්න ගියොත් අවසනාවට කිය යුතුයි මේ කතාව. ඒක ඒ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමේ අයිතිවාසිකම අපිට අහිමි වෙනවා. අපි හිතමු රකිත අලුත් දෙයක් හොයාගන්නවා මේක ලෝකෙම වෙනස් කරන්න පුළුවන් දෙයක්. රකිත මෙතන ඇවිල්ලා මම මෙහෙම දෙයක් හොයාගත්තා කියලා කිව්වොතින් ඒ දැනුම රකිතට අයිති නෑ. ඒ දැනුම මටත් අයිති. මෙතනින් හැම කෙනෙකුටම අයිති. ඒ වගේම තමයි මිලියන ගණනක් මේ වැඩසටහන බලන් ඉන්න හැම කෙනෙකුටම අයිති දෙයක්. ඒතර ඊළඟ තප්පරේ ඉඳලා රකිතට ඒක නිර්මාණය ඒකට පේටන්ට් බලපත්‍රය ගන්න බෑ. ඒක රකිතට පෞද්ගලික වෙන වාසියක්. නමුත් රටක් විදියට ගත්තොත් ලබන සතියේ ඕක මේඩ් ඉන් චයිනා කියලා ගහලා ලංකාවට එන්න පුළුවන්. ඉතාමත්ම සූක්ෂමව අපි අවධාරණය කර යුතුයි. ගොඩක් වෙලාවට මාධ්‍ය ආයතන උනත් සමහර වෙලාවට පෙළඹෙනවා මේක අර උණුත් නොදැනුවත්කම හින්දා සමහර වෙලාවට ඔවුන් උත්සාහ කරනවා අලුත් කෙනෙක් අලුත් දෙයක් හදාගෙන ආවට පස්සේ මේක සමාජගත කළ යුතුයි කියලා ඔවුන් හිතනවා. ඒක සමාජගත කිරීම තමයි ඒක යුතුයකම කියලා ඔවුන් හිතනවා. නමුත් ඒක නෙමෙයි යුතුයකම. ඇත්තටම යුතුයකම නියම විදියට කරන්න උත්සාහ කරනවා නම් ඔහු කළ යුතු වෙන්නේ ඒකට තියෙනවා රචේ ක්‍රියාපටිපාටියක් තියෙනවා. අපිට ඒ පේටන්ට් බලපත්‍රයේ ඇප්ලිකේෂන් එක දවසක් ප්‍රමාද කරන්න පුළුවන් නම් ජනමාධ්‍ය වලින් මේක සමාජගත කරන එක. ඒතර අපිට හැකියාව තියෙන මේ පේටන්ට් බලපත්‍රයේ අදාළ කරන ලියකියලි හදලා අන්තර්ජාලය මගින් දැන් නයිපෝ ආයතනය හදලා නිපෝ ආයතනය හදලා තියෙනවා. අන්තර්ජාලය මගින් ඊමේල් පණිවිඩයක් මගින් පේටන්ට් බලපත්‍රයේ ප්‍රයොරිටි ඩේටා එකක් කියලා තියෙනවා. මොකද මේක දැනුමට අද රකිත මේ මගේ දැනුම මට තප්පරයකට ඉස්සෙල්ලා රකිත ගිහිල්ලා පේටන්ට් බලපත්‍රය දැම්මම ඒක තමයි අයිති රකිත කියනවා නම් මේ හොඳම උදාහරණය තමයි ට්‍රැක්ටර් චීනේ හදනවලු ජපානයේ හදනවා අත් ට්‍රැක්ටර් මිලියන 25ක් විතර අවුරුද්දකට අත් ට්‍රැක්ටර්.
අට්‍රැක්ටර් එක නිර්මාණය කළේ රේ විජයවර්ධන ලංකාවේ කෙනෙක්. හැබැයි පේටන්ට්ස් යන්නේ ජපානයට. ඒක පුංචි දෙයක් එකතු කරන්න මම කැමති. ඇත්තටම මේ අපි ආචාර්ය රේ ගත්තොතින් ඒක ලෝකෙම දන්න දෙයක් අට්‍රැක්ටරේ හිමිකරු ඔහු තමයි පේටන්ට් බලද. ඔහු පේටන්ට් බලපත්‍රය දුන්න ජපානයට. ඒකත් එක්තරා විදියක හොඳ දෙයක් මම හිතන්නේ. අපි මේ කල්චර් එකත් හදන්න ඕනේ රවි ලංකාව ඇතුලේ. දැන් රවි කියන්නේ නව නිර්මාණකරුවෙක් නෙමෙයි. හැබැයි රවි කියන්නේ ලංකාවේ ඉන්න දෙපළම ප්‍රබල ව්‍යාපාරිකයෝ සහ ව්‍යවසායකයෝ දෙන්නෙක්. ඒතර අපි ගත්තොතින් මම නව නිර්මාණකරුවෙක්. මම හිතනවා රවි වගේ වෙන්න. මම හිතනවා අලුත් දෙයක් හොයාගෙන මේක මම්ම මාකට් කරලා මම්ම ප්‍රොඩක්ෂන් එකක් හදලා මමම කර්මාන්ත ශාලාවක් හදලා මම ඔබතුමන්ලා වගේ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒක ජීවිතේවත් හරියන්නේ නැහැ. නිර්මාණකරුවයි කොමර්ෂල් ප්‍රොඩක්ෂන් එක දෙකක්. ඕක අපි තේරුණා. ඒක ඉතාමත්ම මනමින් තේරුම් ගත්ත පුද්ගලයෙක් තමයි අපේ ආචාර්ය රේ මහත්මයා. එතුමාගේ පේරණ එක එතුමා දැනගත්තා මේක ලංකාවේ මේ විදිහට ගෙනියන්න බෑ. සහ ලංකාවේ වෙලා කිව්වනේ අපිට මහටට රෝණ තරම් තියෙනවා කියලා. අවශ්‍යතාවය. ඒ තියෙන දේශපාලන වටපිටාවත් එක්ක එතුමා ඒකට දුන්නා. ඒතර ඒ අයිතිවාසිකම, ඒ නිර්මාණයේ අයිතිවාසිකම ඔහු සතුයි. නමුත් ඒක පේටන්ට් බලපත්‍රයේ අයිතිවාසිකම ඔහුට බාර දෙන්න පුළුවන්. ඔතන ඔය දැන් පේටන්ට් වලත් මම හිතන්නේ මේක කතාවට තරම්ම ප්‍රායෝගික නොවුනත් මම දෙකක් කියන්න මේ වතාව මේ මතුවෙච්ච හින්දා පේටන්ට් බලපත්‍රයක් පුළුවන් අර අපි සින්නක්කර ඔප්පුවකින් ලියලා දෙනවා කියන්නේ අන්න ඒ වගේ දෙන්න පුළුවන්. ඒ වගේ පුළුවන් බදු දෙන්නත් පුළුවන්. ඒ වගේ බදු දෙන්නත් පුළුවන්. අපි ඔය කියන ලයිසන්සින් සහ අපි විකුණනවා. ඒ කියන්නේ කමර්ෂලයිස් කරනවා. ඒතර ඔය දෙකම වැදගත් අපිට. ඔය ඕවා ඉතාමත්ම කියන්නේ ලොකු බර වචන විදිහට අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඕවා හරිම සරල දේවල්. එකම දේ ඔය දේවල් අපේ ජනතාව දැනගත යුතුයි. ඔතන දැන් අපි කතා කරගෙන හිටියේ පේටන්ට් බලපත්‍රයක් කොහොමද අරගෙන ගිහිල්ලා එළියට විකුණන්නේ කියන එක. හැබැයි ලංකාවේ ඇතුලේ අවාසනාවකට ඔය වගේ ඉතාමත්ම සාර්ථක චරිත ඉන්නවා පේටන්ට් බලපත්‍ර තියාගෙන ඒවා කමර්ෂලයිස් කරලා සමහරවිට මෙහෙමයි. අපි කොහොම කිව්වේ පළියට සමහරලාට කෙනෙක් ඉන්න පුළුවන් තමන්ම නිර්මාණයක් කරලා තමන්ම ඒකෙන් නැගිටලා උඩට යන්න පුළුවන්. මම හිතන්නේ ඔහු අපි පල්ලෙහාට දැමිය යුතුයි කියලා මම හිතන්නේ. නමුත් අපි වැඩි දෙනෙකුට බහුතරයකට ඔක කරන්න බෑ. ඒතර අපි අර මට පොඩි ප්‍රශ්නයක් මේ කතාවට බාධා කිරීමට සමා වෙන්න. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ පෝස්ට් කොවිඩ් එක එහෙම නැත්නම් කොවිඩ් ඉවර වුණාම අපි මොනවද කරන්න කියන එකට ඒකට දැන් මේ වගේ නව නිර්මාණ කියන එක ඉතාම වැදගත්. හැබැයි මම පහුගිය කාලේ දැන් අපි දැන් ඉස්සරහට අපේ අනාගතයේදී අපි රටක් හැටියට අර පඩි දෙකක් එහෙමත් නැත්නම් පිමි දෙකක් පනින්න නම් අපිට අපේ දේවල් නිෂ්පාදනය කරන්න වෙනවා. අපේ දේවල් කියලා මේ පරණ හනමිටි ඒවා කළා හරියන්නේ නැහැ. අලුත් දේ නිෂ්පාදනය කරන්න. ඒතර අලුත් දේ කියනකොට රංගික කියන කතාව එනවා එතෙන්ට අලුත් දේ කියන. දැන් මම කියන්නේ මම පහුගිය කාලෙදිම දැකපු මේ නව නිර්මාණ කියලා අපි ඉදිරිපත් කරපු අපි නව නිර්මාණ ප්‍රදර්ශන දැක්කා. ඒවා ධෛර්යමත් කරනවා කියන එක නෙමෙයි. කොහොම හරි මමත් මේ NSTEC කියන එකේ National Science and Technology Commission කියන එකේ මමත් member කෙනෙක්. මේ ළඟදී දැන් ළඟදී මේ මාව ඒකට අපොයින්ට් කරලා තියෙනවා අලුතෙන්. හැබැයි ඒක දැන් අපි ඒව දිහා බැලුවාම තේරෙනවා නව නිර්මාණ කියලා දේවල් අරගත්තාම ඒවා මේ කමර්ෂල් ෆේස් එකකින් නැත්නම් වාණිජමය ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි බොහොම දේවල්. මම මේ කියන්නේ ඒගොල්ලෝ අධෛර්යමත් කරන්න නෙමෙයි. ඉතින් මට හිතෙනවා ඔතන පොඩි බ්‍රිජින් එහෙම නැත්නම් මේ පාලමක රාජකාරිය ඔතන තියෙන. දැන් එක පැත්තක ඉන්නවා නිර්මාණකරුවා දක්ෂ නිර්මාණකරුවෙක් ඉන්නවා මේ ආචාර්ය රේ විජයවර්ධන වගේ කට්ටිය. අනික් පැත්තෙන් ඉන්නවා මේ කමර්ෂල් මේක සක්සස් කරන්න පුළුවන්. ඒක වෙළඳපොළට අර අනුර කුමාර අපේ මේ අනුර කිව්වා වගේ අපිට ඒක වෙළඳපොළට ඉදිරිපත් කරලා අපේ තියෙන පාරිභෝගිකයව තෘප්තිපත් කරන්න නිෂ්පාදනයක් හදන්න එපා. ඒක ඇතුලින් දැන් අපි කියමුකෝ දැන් උදාහරණයක් ඇටියට දැන් පොල් ගහක යන්න පොල් කඩන්න මිනිස්සු නැහැ කියලා පොල් ගහක යන්න හදනවා මැෂින් එකක්. හරි. මේ පොල් ගහක යන්න මැෂිමක් හදනවා. එතකොට මේ මැෂින් එක හදලා තියෙන එක ඒක අපි ඥාන පැත්තක තියමුකෝ. ඒක දැන් ඇත්තටම පොල් ගහේ දැන් ගිහිල්ලා මිනිස්සු නැහැනේ දැන් පොල් දැන් ගහක් කඩා ගන්නම් මිනිහෙක් නැහැ කියලා කතාවට කියන්නේ. හැබැයි දැන් මේකට එක්කෝ මේ පොල් ගහේ මිනිස්සු දෙන්නෙක් යවනකොටත් වඩා භූමි තෙල් හරි පෙට්‍රල් හරි ඒකට යනවා. ඒ වගේ දෙගුණයක් පරිසර දූෂණය වෙනවා. එතකොට ඒක කමර්ෂල් ප්‍රොඩක්ෂන්. දැන් අපි කියමු පොල් ගෙඩියක් කඩන්න යන මිනිහෙකුට අපි දෙන්න ඕනේ රුපියල් 100ක් කියලා ඉස්සර
අපි පොඩි කාලේ දුන්නේ පොල් ගෙඩියක් නේ ගහට ගියාම. දැන් එහෙම දෙන්නේ නැහැ. රුපියල් 200ක් විතර දෙන්න ඕනේ නැතිනේ. එතකොට ඒ වෙනුවට අපි ගහට යවන්න මැෂින් එකක් හදනවා. ඒකට රුපියල් 400ක තෙල් යනවා නම් ඒක වාණිජමය වශයෙන් ඒක නිර්මාණයක් හැටියට හොඳයි. ඒක වාණිජමය වශයෙන් සාර්ථකයි. ඔතන ඕකට මම පුංචි ඔය කියන කතාව 200ක් නෙමෙයි ඊටත් වඩා පිළිගන්නවා. රවි මෙතන ගැටලු ගොඩක් තියෙනවා. රවි කතා කරේ එක පාලමක් ගැන. එක පාලමක් නෙමෙයි ලංකාවේ පාලම් 100ක් කැඩිලා. ඊටත් වැඩි කියන්න පුළුවන්. මම කිව්වොත් රවි පළවෙනිම ගැටලුව තමයි දැන් අපි ගත්තොත් රවි අපේ රාජපක්ෂ මහත්මයාවයි ගත්තොත් ඔබතුමන්ලට තියෙනවා ගැටලු. දැන් අපි හිතමු සපත් සරප්පුවක් හදනකොට බෑන්ඩ් එක හදන එකේ මට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඔය බැරිද අර ඉස්සර පරණ විදිහටම ඇඟිල්ලෙන් තද කරලා දානවා වෙනකොට අපිට අලුත් දෙයක් කරන්න බැරිද? ඔය වගේ ගැටලු එන්න පුළුවන්. නමුත් කවමදාක්වත් ඔය ගැටලුව ආවේ නැහැ අලුතෙන් හිතන පතන නව නිර්මාණ කරුවෝ ළඟට. ඒ පාලම කැඩිලා. ඒක ප්‍රධානම ගැටලුවක්. ඒක ප්‍රධානම ගැටලුවක්. දෙවෙනි පාලම තමයි අර රවි කියපු කතාව 100ට 200ක් පිළිගන්නවා කියලා කිව්වේ නව නිර්මාණ කරුවගේ නව නිර්මාණය සහ නවෝත්පාදනය කියන්නේ දෙකක්. ඔය දෙක වචන දෙකත් අපි හරියට තේරුම් ගන්න. නව නිර්මාණය සහ නවෝත්පාදනය. නව නිර්මාණ වලින් ඉන්වෙන්ෂන් and ඉනෝවේෂන් කියන වචන දෙක. ඔය දෙක ගත්තොත් ඔය දෙක ඉනෝවේෂන් එකක් ඉන්වෙන්ෂන් එකක් ඉනෝවේෂන් එකක් බවට පත් වෙනවා. නැත්නම් අපි සිංහලෙන් කියුවොත් නව නිර්මාණයක් නවෝත්පාදනයකට පත් වෙන්න පාලම් ලක්ෂ ගාණක් ඕනේ. ඒකට රවි වගේ කෙනෙක් ඕනේ. ඒකට අනුර වගේ කෙනෙක් ඕනේ. ඊට වඩා සමාජය ගැන දන්න සමාජ විද්‍යාව පිළිබඳ දන්න කෙනෙක් ඕනේ. හොඳ මාකටිය කෙනෙක් ඕනේ. හොඳ මේකේ දැන් අපි හිතමු නිකම් මොකක් හරි දෙයක් අටවල තිබ්බ පළියට මේක නව නිර්මාණයක්. නමුත් මේකට හොඳ පැකේජින් එකක් වල ලස්සනට පේන්න තියෙනවා. ඒතර ඔය වගේ පාලම් ගණනාවක් තියෙනවා අපිට නිර්මාණය කරන්න. ඔන්න ඔතනදී තමයි නව නිර්මාණ කරුව අසාර්ථක වෙන්නේ ලංකාවේ. එකක් තමයි නව නිර්මාණකරණයට අවශ්‍ය කරන වස්තු බීජ ටික අපිට එන්නේ නැහැ ලංකාවේ. ඉතාමත් හොඳ අපි පිළිගත යුතු ඇත්ත කතා කරලා දෙන ලංකාවේ කියන තරම් සාර්ථක කර්මාන්ත ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන අපි කාර්මික රාජ්‍යයක් නෙමෙයි සේවා සපයන රාජ්‍යයක්. ඒතර ඒක ඇතුලේ අපිට ගැටලුවක් තියෙනවා. අපිට ඔය කියන ප්‍රශ්න ටික එන්නේ නැහැ නව නිර්මාණ කරුවට. ඊළඟ ටික තමයි මේක අරගෙන ගිහිල්ලා සමාජයට ගෙනියන්න අවශ්‍ය කරන අනිත් පාලම් ටික නැහැ. ඊටත් එහාට ගියාට පස්සේ ලංකාවේ ඉන්නවා රවි මේ අර සුළු සහ මධ්‍ය පරිමාණ කරුවෝ නැත්නම් SMEs small and medium scale entrepreneurs ලා ගත්තොත් එහෙම පිරිසක් ඉන්නවා. දැන් අසයි අලුත් දෙයක් කරන්න. ඒගොල්ලන්ට ඕනේ අලුත් අදහස් එක්ක බිස්නස් එකක් යන්න ආසයි. ඒතර ඒ පිරිස එක පැත්තකින් ඉන්නවා. තව පැත්තකින් ඉන්නවා පේටන්ට් බලපත්‍ර 2000 3000ක් විතර තියෙන ලංකාවේ නව නිර්මාණ කරුවෝ පිරිසක්. ඔය පේටන්ට් බලපත්‍රය පෙට්ටගමක දාලා ඉබ්බා දාලා මට පේටන්ට් බලපත්‍ර මෙච්චර තියලා කියලා පිරිසක්. ඒතර මේ දෙක කවද්ද අපි එකතු කරන්නේ? ඔන්න ඔය පාලම් ටික නිර්මාණය කරලා ඔය ඉරි ටික ගැහුවා නම් අමාරුම කැල්ල තියෙන්නේ නිෂ්පාදනයටත් වැඩිය මාකටිං. මාකටිං එක තමයි ඕන භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ඊටත් වැඩිය අමාරුයි මාකටිං කරන්න. ඒක ඔබතුමලටත් වක්කීමක් වතුනා මේ වෙලාවේ. එතකොට මම කියන්නේ දැන් මේකේන අතර රටේ ප්‍රධානම කළමනාකරන සහ මූල්‍ය පීඨය ඔබතුමාගේ පීඨාධිපති ධුරපතිතුමා බලන්න. එතකොට මේ අපි ආර්ථික විද්‍යාව මේ හා සම්බන්ධ අපි මේ නිෂ්පාදනය හා සම්බන්ධ අපි හැම එකකට ලාභය තමයි බලන්න ඕනේ. වඩාත්ම අඩු වියදමකින් කරන්න පුළුවන් දේ. අපි වගේ කාලේ අහුව දෙයක් මේ මෙහාට වඩා අමුතුවර කොහාල් උදාහරණෙත් එක්ක මෙහාට වඩා ලාභෙට කොහරි දෙනවා අපි මෙහාට එක ගේමු කියලා අපි ඉගෙන ගත්තේ අපි යම් ඒ ශාස්ත්‍රීය ප්‍රවේශ වෙනසක් ඕනේ නැද්ද එහෙම නෑ ඒක පැහැදිලිව මම මුලින්ම කිව්වෙත් ඒක තමයි. ඒ කියන්නේ අපි මේක මේ ආකල්පමය වශයෙන් වෙනස සිදු වෙන්නත් ඕන. මේ ආකල්පමය වශයෙන් වෙනස සිදු වෙන්නේ දැන් අපි මෙතුමා කිව්වා නව නිෂ්පාදන සම්බන්ධව. ඒ වගේම දැන් රජය මේ දවස්වල මේ ඉම්පෝර්ට් කියන්නේ ආනයනය නතර කරනවා. ආනයනය නතර කර පළියටවත් නව නිෂ්පාදන නව නිෂ්පාදන ඉන්ට්‍රොඩියුස් කර පළියටවත් වෙළඳ පොලක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ව්‍යාපාර බවට පත් වෙන්න නම් ඒකට අවශ්‍ය පරිසරය රජයේ විසින් කරන්නත් කලිය යුතු වෙනවා. ඒ වගේම මේ වගේ තියෙන හැම දෙයකම වෘත්තීමය තත්ත්වයක්. මේ ව්‍යවසායකත්වය කියන්නේ ඒක වෘත්තීමය තත්ත්වයක් විදිහට යන්න ඕනේ. ගොවිතැන කියන එකත් වෘත්තීමය තත්ත්වයකට යන්න ඕනේ. දැන් අද මේවා බොහෝ දේවල් මේ වෘත්තීමය තත්ත්වෙ නැහැ. ඒකට ලොකු වගකීමක් කියනවා. ලෝකේ ගස් කපන්න ගියත් ඒකේ තියෙන වෘත්තීමය තත්ත්වයක්. දැන් ඒකේ තියන්නේ ඒකට මේ හඳුනා ගැනීමක් තියෙනවා. ඒකට සමහර රටවල් කියන්නේ මේ ට්‍රී සර්ජන් කියලා. ඒකට සහතික තියෙන්න ඕනේ. ඒකට පුහුණුවක් තියෙන්න ඕනේ. ඒක තමයි තමන්ගේ වෘත්තිය කරගන්නේ. අද බොහෝ අය මේවා වෘත්තිය කරගන්නේ නැහැ කවුරුවත්. වෘත්තිය කරගන්නේ නැත්තේ ඒවට අවශ්‍ය රෙකග්නිෂන් එක හම්බ වෙලා නැහැ.
බොහෝ වෙලාවට තාවකාලික කතාවට මම එක පොඩි ඔබතුමා කතාව කරගෙන යන්න මම එක දත්තයක් දෙන්නම් ඒකට. ලංකාවේ දැන් අපි කෘෂිකර්ම ආර්ථිකයක් අපි හදන්න ඕන කියන දේ ඒක කවුරුත් පිළිගන්න සත්‍යයක් නේ. මොකද අපි කෘෂිකර්මය අතින් අපේ තියෙන මේ ඉකෝ ඩයිවර්සිටි එක එහෙම නැත්නම් මේ තියෙන විවිධාංගීකරණය මේ වගේ අයිලන්ඩ් එකක් අපිට වතුර තියෙන ඕන තරම් විවිධ වූ දේශගුණ ප්‍රදේශ රට ඇතුලේ තියෙනවා. අපිට එක එක දේවල් පරිශ්‍රණය කළා අපිට කෘෂිකර්ම ආර්ථිකයක් 100%ක් නැති වුණත් අපිට කෘෂිකර්ම ආර්ථිකයක් හදන්න පුළුවන්. හැබැයි දැන් අපි රට කිව්වට කොච්චර ඉම්පෝර්ට් ආනයනය වලට ඒවට බාධක දාලා මොනවා කළත් අපි කෘෂිකර්ම ආර්ථිකයක් අපි ගෙදරවල් වල මේවා වවන්න ඕන කියලා කිව්වත් ඕක හරියන වැඩක් නෙමෙයිනේ. දැන් මට කියන්න තියෙන එක කාරණාවක් තමයි 107ක් තමයි කෘෂිකර්ම අංශයේ දායකත්වය. අවාසනාවකට පහුගිය රජයේ කාලේ ඒක 11 විතර තිබිලා 7ට වුණා. කර්මාන්ත ශාස්ත්‍රයේ තිබුණා 140 ගාණක් විතර තිබුණා. ඒක දැන් 32කට විතර බැස්සා. දැන් ඔය 150 ගාණ තිබිච්ච එක මෙතෙන්ට ආවා. හැබැයි ඒ 107 ඉන්නවා මේ අනුර ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් 125ක් වැඩ කරනවා කෘෂිකර්ම. ඒ කියන්නේ අර ඔබ කියන වෘත්තීය තත්ත්වය එතන නැති හින්දානේ ඒක. දැන් අපි මේක කෘෂිකර්මාන්තය වෘත්තීය කරන්න ඕනේ නේ. ඔව් හේතුවක් තියෙනවා රවි ඒකට. ඒකට හේතුව තමයි දැන් ලංකාවේ කෘෂිකර්මය කවුද කරන්නේ? වෘත්තිමය ගොවියා කියලා කියන්නේ ලෝකේ වෘත්තිමය ගොවියා කියලා කියන්නේ මේ සහතික තියෙන පමණක් නෙමෙයි. ඒක පූර්ණ කාලිනව එයා ඒක කරනවා. ඒක සුළු පරිමාණයෙන් ගොවිතැන කරත් මහා පරිමාණයෙන් ගොවිතැන කරත් ඒක කරන්නේ මේ තමන් පූර්ණ කාලිනව ඒක කරනවා. දැන් ලංකාවේ ගොවිතැන් කරන්නේ බොහෝ වෙලාවට ඒක මේ part time. දැන් ආණ්ඩුවෙන් මේ අට බෙදාගෙන ගියාට මේ ලංකාවේ කෘෂිකර්මය හැදෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ විවේකයත් එක්ක කරන කෘෂිකර්මයක් තමයි ගෙවතු වගාව කියලා කියන්නේ. වෙනත් වෘත්තියක් කරන, වෙනත් රැකියාවක් කරන, වෙනත් ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඒක තමන්ට ගෙදර ආවන් පස්සේ නිදහසේ අර මේ විවේකයෙන් කරන වැඩක් තමයි ඒ ගෙවතු වගාව කියලා කියන්නේ. ගෙවතු වගාව ඒක කමර්ෂල් ඇග්‍රිකල්චර් නෙමෙයි. ඒක කමර්ෂල් ඇග්‍රිකල්චර් නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යයි. ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ ජපාන වගේ රටවල් වල ඒ කියන්නේ ගෙවතු වගාව කියන එක හරි වටිනවා. ඒක හැම වෘත්තිකයකටම ගෙවතු වගාව හොඳයි. ඒ ගෙවතු වගාව ලෝකෙ ඒක පිළි අරගෙන තියෙනවා. ගෙවතු වගාව කරන අය ලෝන් ජීවිතේ ගොඩක් කල් ජීවත් වෙනවා කියලා තියෙනවා. ගෙවතු වගාව කරන අය සතුටින් ඉන්නවා කියලා ලෝකෙ පිළි අරගෙන තියෙනවා. එතන ගෙවතු වගාව හොඳයි. නමුත් මේ කෘෂිකර්මය කියන්නේ වෙන කතාවක්. කෘෂිකර්මය කියලා කියන්නේ සුළු පරිමාණයෙන් කෘෂිකර්මය කරත් එයා උදේ ඉඳලා රැ වෙනකල් කෘෂිකර්මය කරන්න ඕනේ. ඒක පොඩි ගොවි පොලේ හිටියත්. ඊළඟට මධ්‍යම පරිමාණයේ අක්කර 50ක් 60ක් 100ක් කරත් එයා එයා තමයි ට්‍රැක්ටරේ එලවන්නේ, එයා තමයි ගොවිතැන් කරන්නේ, එයා තමයි ගොවි පොලේ ඉන්නේ. යුරෝපයේ අක්කර 25000ක් ගොවිතැන් කරත් ඒ ගොවියා පූර්ණ කාලිනව ගොවිතැන කරනවා. පූර්ණ කාලිනව ගොවිතැන කරොත් තමයි ඒකේ cost of production එක අඩු වෙන්නේ. පූර්ණ කාලිනව ගොවිතැන කරොත් තමයි ඒකේ quality එක වැඩි වෙන්නේ. ගොවිතැනේ quality එක මේ agriculture officers ලාට scientists ලා කරන්නේ ඒවා hybrid කරලා වෙන වැඩක් scientists ලා කරන්නේ. හැබැයි farmer තමයි දන්නේ farmerගෙන් තමයි quality එන්නේ. farmer තමයි දන්නේ ගහ වැවෙනකොට පූර්ණ කාලිනව ඒ ගොවිතැන එක හිටියොත් තමයි ඒකේ quality improve වෙන්නේ. එහෙම ලංකාවේ අවාසනාවකට මේ පූර්ණ කාලිනව ගොවියෝ හඳුනගෙන ගොවිතැන පූර්ණ කාලිනව යොමු කරලා නැහැ. අද රජයේ ඉඩම් දෙන්නෙත් කාටද? එක්ක රජයේ නිලධාරීන්ට, එක්ක ව්‍යාපාරිකින්ට බෑ ගොවිතැන් කරන්න. රජයේ නිලධාරීන්ට බෑ ගොවිතැන් කරන්න. රජයේ නිලධාරී ගොවිතැන් කරන්න ගියොත් වෙන්නේ cost of production එක වැඩි වෙනවා, quality එක නැති වෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒක තමයි ලංකාවේ අයි අපට අල ලෝකේ හැම රටක හොඳ අපේ පසසවුත් නරක නිසා ලංකාවේ අල අපට අඩුවට නිෂ්පාදනය කරන්න බැරි. ලංකාවේ බොහෝ කෘෂිකර්ම දේවල් අයි අපට අඩුවෙන් නිෂ්පාදනය කරන්න බැරි. අඩුවෙන් නිෂ්පාදනය කරන්න බැරි ඒක ගොවියා පූර්ණ කාලින ඒක නොකිරීම ඒ වගේම තාක්ෂණයත් හරියට තාක්ෂණය අවශ්‍යයි. තාක්ෂණයක සම්බන්ධ කරගන්න වෙනවා. ලෝකේ දැන් සුළු පරිමාණ ගොවිතැන් කරන පුද්ගලයෝ ගත්තොත් ඉන්දියාව, චීනය වගේ ගත්තත් ඒ කට්ටිය ගොවිතැන් කරනවා සම්පූර්ණ උදේ ඉඳලා රැ වෙනකල් ගොවි පොලේ ඉන්නවා. මම මේ ළඟදී මයිකට උදාහරණ මම කියන්නේ දැන් යාපනයෙන් මම මේ ළඟදී යාපනයේ ගිය වෙලාවේ මම දැක්කා හවස් වරුවේ මේ ගොවියෝ හවසට මේ බයිසිකලේ රට ඇතුලේ හවසට මල්ලකුත් අරන් උදැල්ල බදාන හවසට ගෙදර එනවා. පොලිමේ හවස මම ඇවිදින්න ගිහලා මේ පොලිමේ එනවා. එන්නේ කවුද මේ උදේ ගොවි පොලට ගිය ගොවියා තමයි මේ එන්නේ. එයා උදේ ගියන් පස්සේ කෑම එකත් අරගෙන ගොවි පොලට ගියන් පස්සේ උදේ ඉඳලා රැ අපි රැකියාවට යනවා වගේ එයා උදේ ගොවි පොලට ගියන් පස්සේ බිමට කරු වඩනකල් ගොවි පොලේ ඒවා ගොවිතැන ඒවා කරගෙන ඉන්නවා. එයා හවසට තමයි ගෙදර එන්නේ. ඒ නිසා තමයි යාපනයෙන් අඩු ගානට ගුණාත්මක එළවලු මෙහාට එන්නේ.
ලුණු ටික අඩුවට එන්නේ. එහෙම නැත්නම් යාපනයේ පොළොව සරු නිසාවත්, යාපනයේ පොහොර ගණන් අඩු නිසාවත්, යාපනයේ කෙමිකල් අඩු නිසාවත් නෙමෙයි. ඒ සමහර ගොවියෝ ඉන්නවා ඒක පූර්ණ කාලීනව ගොවිතැන් කරනකොට එයා තව කෙනෙක් ලේබර් මේ වෙන කෙනෙක්ගේ සේවාව ගත්තත් බිම සකස් කරන්න හරි අස්සන් නෙලන්න හරි තමනුත් එක්ක වැඩ කරලා ඒ ගන්න ලේබර් වලත් එෆිෂන්සි එක එයා මේ පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් මම මේ දන්නේ එකඟ වෙනවද කියලා දැන් ඔබ මේ වගේ මේ නව නිෂ්පාදන සහ මේ කර්මාන්ත ශාස්ත්‍රයට මම කියන්නේ මේ තාක්ෂණ ශාස්ත්‍රයට අපිට වඩා සම්බන්ධකම් තියෙන ඔබ ඉංජිනේරුවන්සෙන් ඔබ සම්බන්ධ පුද්ගලයෙක් හැටියට මේ මට හිතන දෙයක් තමයි ලංකාවේ මේ කෘෂිකර්මාන්ත ආර්ථිකයක් ඇති කිරීමට තියෙන ලොකුම බලපෑමක් තමයි මේ පශ්චාත් අස්වනු පිළිබඳව තියෙන අවධානය අඩුවීම. මේක මේ මට තියෙන මේ පොඩි හරිම විචිකිච්ඡාවක් කියලා කියන්නේ අපි දැන් ලංකාවේ 2015 වෙනකොට ලුණු දැන් ලොකු ලුණු කියලා කියන්නේ අපි මේ බිග් අනියන් කියලා කියන්නේ. එතකොට මේ බී ලුණු ආහනනය කරන එක ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට සාමාන්‍යයෙන් මෙට්‍රික් टन 2,80,000ක් ලක්ෂ 3ක් අතර ගන්නක් යනවා. ඒකෙන් ඒ ලොකු ලුණු වලින් 2015 වෙනකොට මෙට්‍රික් ටන් 1,15,000කට යනකම් 2010 ඉඳන් ටික වැඩි වෙලා මේක ඒ කියන්නේ සාමාන්‍ය 40%-45 නිෂ්පාදනය වුණා. ඔබ දන්නවද 2019 වසරේ ලංකාවේ කීයද 23,000යි මෙට්‍රික් ටන්. දැන් මේකට මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේක මෙහෙම උනේ කොහොමද? දැන් මේක මහා හරිනම් මේක අර පැත්තට ගිහිල්ලා දැන් 2015 වෙනකම් වැඩි වෙච්ච එක දිගටම වැඩි වෙලා යන්න එපාය. එතකොට ගොවියෙක්ගෙන් මේක ඇහුවාම කියන උත්තරේ තමයි අපි ලුණු වැවෙන කාලෙට ලුණු තියන ඕන තරම් අපි පාරට වෙලා පිකට් කරන්න යනවා ලුණු විකුණන්න. ඒකේද ලුණු විවාදන එක අතහැර දානවා. එතකොට මෙන්න මෙතෙන්දි මං හිතන්නේ අපි කෘෂිකර්ම ආර්ථිකයක් ගැන කතා කරනකොට රජයේ මැදිහත් වීම ඉතාම අවශ්‍ය වෙනවා මේ පශ්චාත් අස්වන එහෙම නැත්නම් පෝස්ට් හාවර්ස් මේවා තියාගන්න. මොකද දැන් මට තියෙන ප්‍රශ්නේ මේ දැන් ඉන්දියාවේ නේ බොම්බයි ලුණු වල ඉන්දියාවෙන් නෙමෙයි මේ පාකිස්තානෙන් එන්නේ වැඩි එන්නේ. එතකොට මේ පාකිස්තානේ ඊයේ ගලවන්නේ වගේ අද කඩේ තියෙන්නේ ලුණු ගැන ගත්තොත් එහෙනම් මම කියන්නේ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ ලුණු වල දැන් බී ලුණු ගත්තොත් ඒකට විවිධ හේතු තියෙනවා. ඒක අපේ ගලවන ලුණු තියාගන්න බෑ. අපි ගලවන ලුණු ඒක මැචුව වෙන්න කලින් ගලවනවා. ගොවි පොලේ ඒක ගලවන්න හේතු තියෙනවා ලුණු ටික ගලවුවෙන් පස්සේ එයාට ඕන ඉක්මනට ගලවලා අනිත් වගාවක් දාන්න. වැස් වෙන්න කලින් අනිත් වගාවක් දාන්න. විවිධ හේතු නිසා හැබැයි ඒවට රජයේ මැදිහත් වීම හරිම අඩුයි. ඒවා ස්ටෝර් කරගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඒ වගේම රවි මේක හරි වැදගත් දෙයක් තියෙනවා මේ ඇග්‍රිකල්චර් ලංකාවේ. මේක කවුරුත් නොහිතන දෙයක්. ඒ තමයි ඔබ යුරෝපයේ කෙටි කාලිනව හරි දීර්ඝකාලීනව ජීවත් වෙලා ඇති ලෝක අනිත් රටවල් වල. මේ අනිත් රටවල ලෝකෙ මේ ඇග්‍රිකල්චර් ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් එක මෙච්චර අඩු වැඩි වෙන්නේ නැහැ. ලංකාවේ වෙළඳපොළ එක දවසකට කැරට් රුපියල් 30යි. තව දවසකට රුපියල් 80යි. තව දවසකට රුපියල් 200යි 300යි. තව දවසකට ලුණු 300යි. තව දවසකට ලුණු විකුණ ගන්න බෑ. තව එක දවසකට මට්ටක් එක ගාණක්. තව දවසකට මෙහෙම ඇග්‍රිකල්චර් මෙහෙම ප්‍රොඩක්ට්ස් වල මිල ලෝකේ කොහෙවත් ඒ කියන්නේ ඒ රටේ නිෂ්පාදනය කරත් ඉම්පෝට් කරත් දැන් යුරෝපයේ හැමදේම ඇග්‍රිකල්චර් ඉම්පෝට් කරන්නේ නැහැනේ. සෝරි මේ හදන්නේ නැහැනේ. සමහර බොහෝ දේවල් වෙන රටවලින් ගේනවා. වෙන රටවලින් ගෙනාවත් එකම මිල අවුරුද්ද පුරාවටම එකම මිල තියෙනවා. ලුණු වල මිල එකම මිලයි. අල වල මිල එකම මිලයි. එළවලු වල මිල එකම මිලයි. පළතුරු වල මිල එකම මිලයි. එනකොට මම කුලසිංහ රාජපක්ෂ මහත්මයාත් එක්ක අපි දෙන්න වාහනේ ආවේ. දැන් මම එනකොට රාජපක්ෂ මහත්තයා මං අහුවා දැන් ස්පා වාහන නිෂ්පාදනයේට තර්ජනයක් ඇති වෙලා තියෙන වාතාවරණයක් නෙමේක. ඇයි මේ දැන් මේක ඇග්‍රිකල්චර් වලට එහෙම නැත්නම් කෘෂිකර්මයට ඊගාට පෝස්ට් හවුස් මැනේජ්මන්ට් එහෙම ලංකාවේ අඩු කාලයට ගන්න තියෙනවා. ඒකට මෙහෙම වෙන්නේ නැහැ කියලා. එතකොට මහත්තයා නිකන් මේක අපි නිකන් දෙන්න හිතලා කිව්වා වගේ අපි දැන් ඉස්සරහට අපේ තියෙන විවිධාංගීකරණ ඩයිවර්සිෆිකේෂන් එක අපි දැන් කතා කරලා තියෙනවා මේක පෝස්ට් හවුස් ගැන ස්ටෝරේජ් කරන්න කියලා. මම හිතන්නේ කුලතුංග රාජපක්ෂ මහත්තයාටත් ඒ අදහස් බෙදා ගන්න පුළුවන් වෙයි කියලා මෙතනදී. දැන් අපේ පෝස්ට් හවුස් ටිකෙන් සිස්ටම් එක නැහැනේ. දැන් දෙහි ගත්තොත් ඉතින් උදාහරණ කිලෝ එක රුපියල් 5 කිලෝ ගෙඩිය රුපියල් 5ට යනවා හිටි ගම. ඒක වෙලා තියෙන කාර්යක තියෙන දැන් හැමතැනම පෝස්ට් හවුස් සිස්ටම් එකක් තියෙනවා ස්ටෝරේජ් තියෙනවා. අපි ඒ පහසුකම ඇත්තම නැහැනේ. දැන් මම දැක්ක ඊයේ පෙරේදා තුන වට්ටක්ක සෑහෙන ඇවිල්ලා එක සැරේ මත ගිය අවුරුද්දේ මේ හැමතැනම කොළඹ ගෙනලා දික්කා.
නමුත් මේ පෝස්ට් හාවර්ස්ටින් එක ඒකෙන් කරන්න පුළුවන් දේවල් හරි ගස්ස ගන්න. වත්තක් ඇට කරා නම් ඇට වත්තක් ඇට මෙට්‍රික් ටන් එකක් ඩොලර් රුපියල් මේ $2000ක් විතර එනවා. තමා ගන්නවා. හැබැයි මේ ඔක්කොම කතාව ඇතුලේ අපි එක තිත්ත ඇත්තක් අමතක කරනවා කියලා මම හිතනවා. මම දන්නේ මම මේක මොනතරම් සාධාරණද මම මේ වෙලාවේ කියන එක කියලා. ඒක තමයි දැන් අපි අපේ තියෙනනේ සෝෂල් රෙකග්නිෂන් එකක් අපි දැන් අපි ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්වම යම් කිසි විදිහක පිළිගැනීමක් තියෙනවා. ඉංජිනේරුවරයෙක් මෙහෙම පිළිගත චරිත ටිකක් තියෙනවා. ඒතර අපි දැන් මම තාත්තා කෙනෙක් විදිහට මම ආස නැහැ මගේ දරුවෝ දෙන්න ගිහිල්ලා ගොවියෙක් වෙනවා දකින්න. ඔබතුමත් එහෙමයි. හැමෝම එහෙමයි. ඒතර මේ දැන් යුරෝපයේ සහ ওই දියුණු රටවල් ගැන කතා කරනකොට ඒ රටවල් වල ගොවියා කියන්නේ ඒක තමයි මම මේක වෘත්තිමය තත්ත්වයක් ඇති කරන්නේ. ඒ වෘත්තිමය තත්ත්වය ඇති කරන්නේ ඕක වෙනවා. අනිවාර්යෙන්ම වෘත්තිමය තත්ත්වය ඇති කරා කියලාත් වෙන්නේ නැහැ අනුර. මොකද දැන් අපි ගත්තොත් අපේ ත්‍රිවිල් රථ රියදුරු විශාල මිලියන 2ක් ඉන්නවා කියන්නේ මම දැන් පිළිගන්නේ මිලියන 2ක් ඉන්නවා. අපි කියමු යම් කිසි පිරිසක් ඉන්නවා කියලා. ඒතර ඕන් යම් කිසි විදියක රටේ මේ ක්‍රියාදාමයේ යම් කිසි තැනකින් එක තැනක එකතු වෙලා ඉන්නවා. ඒතර කවදාකවත් අපි ත්‍රිවිල් රථ රියදුරේකට ත්‍රිරෝද රථ රියදුරේකට මහතා කියලා කියන්නේ ත්‍රිවිල් කාර්යය. උතර පොලිසිය මහත්යෙක් ඉන්නවා පාර මැද ඉඳගෙන අර දූවිලි කකා මේව කරගෙන ඉන්නවා. කියන්නේ පොලිස් කාර්යය කියලා. මහත්මයා කියලා කියන්නේ නැහැ. අපි ගත්තොත් පාරatu ගන්න මේ රවි ඉස්සෙල්ලා ගත්තා මේක. ඒ මහත්මයා බරක් තියලා මම කියන්නේ මහත්මයා කියලා. ඒ මහත්මයා එක සතියක් පාරatu ගන්න මම වර්ජනය කරනවා කියලා කිව්වා. ඉතින් අපිට ජීවත් වෙන්න බෑ මේ නගරබද. නමුත් අපි මේ මෙතුමා මේ මහත්මයාව අපි එතුමා කියලා කියන්නේ නැහැ. පල්ලෙහාට දානවා. ඒතර අර යන වාහනේ බලලා යන ඇඳුම බලලා දාන සපත්තුවේ බ්‍රෑන්ඩ් එක බලලා අපි මිනිසුන් වෙන මේ මනින්න උත්සාහ කරනවා. මම මේ අපි උත්සාහ කරනවා නම් මේ කොවිඩ් වලින් ඉස්සරහට යන්න රවි මම හිතන්නේ පළවෙනියම විය යුතු දේ තමයි මෙතන හදාගන්න එක. මෙතන හදාගන්න සිද්ධ වෙනවා. මම අපි මේ සංවාදයේ තවත් අඩහොරාවක් කාලයක් ඉතුරු තිබෙන නිසා මම හිතන්නේ ටිකක් වෙනස් මානයකට මේ සංවාදය ගෙනියන්න. මම මේ ප්‍රවේශය ලබා ගන්නවා DSS සමූහ ව්‍යාපාරයේ සම්මානිත සභාපතිතුමන්ගෙන් ආචාර්ය කුලතුංග රාජපක්ෂ මහත්මයාගෙන්. දැන් ඔබතුමන් දශක ගණනාවක් මේ රටේ සාමාන්‍ය ජනතාවත් එක්ක මේ රටේ සාමාන්‍ය අහිංසක පවුල් වල ගෙවල් වලට බතසප්පයක් උදව් කරපු කර්මාන්තකරු ව්‍යාපාරිකයෙක්. අපේ රටේ ශ්‍රම බලකාය ගැන මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මම මේ පුංචි ප්‍රවේශයක් ලබා ගන්න මම මේ දේ කිව්වොත් අපේ රටේ පැය 8ක් වැඩ කරනවා කියලා කිව්වට පැය 8නුත් කෑම පැය තේ ඔක්කොම අයින් කරාම වැඩ කරන පැය ගන්න කොච්චරද කියලා අපි එකපැත්ත විවේචනයක් අපේ තියෙනවා. හැබැයි ඒ කෙනාම ජපානයට ගියාම කොරියාවට ගියාම යාළු මිත්‍රෙක් අපේ හැව්වහම ඒක යාළු මිත්‍ර ඉංජිනේරුවාටත් පොදුයි. පැය 16යි 17යි උදේ 3ට පිටත් වෙනවා රාය 11ට ගෙදර ඉන්න තැනට එන්නේ. ඉන්නේ බොහොම පුංචි ඉඩකඩක් ඇතුළේ රැඳිලා. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයට කතා කරොත් මමත් රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරී අපි කතා කරොත් ලෙක්චර්ස් තියෙන පැය 4යි පැය 6යි උපරිම කවුරුත් හවසට පාර්ට් ටයිම් රස්සාවක් කරන්නේ නැහැ. හැබැයි අපේ රටේ විශාල ආර්ථික මට්ටම් තියෙන ධනවතුන්ගේ දරුවෝත් යුරෝපයට ගියාම පැය ගාණක් රස්සා කරනවා. අපේ ශ්‍රම බලකාය කොතන හරි මේක යම් ගැටලුවක් නැද්ද රාජපක්ෂ මහත්මයා? මොකද්ද අපි ඒකට කරන්න ඕනේ? ඒක මම හිතන්නේ අපේ ලංකාවේ මේ ජීවත් වීම ලොකු අමාරුකමක් වෙලා නැහනේ. කවුරුත් බඩගින්නේ මෙරිලා නැහැ. දැන් ගමේ වුණත් පොස්කඩියක් හරි හැමදාම නිකන් කන්න පුළුවන් කමක් තියෙනවා. නැත්තම් අපේ දාන දීමක් තියෙනවා. දන්සල් දීමක් තියෙනවා. ඒක නිසා ඒ එච්චර අමාරුකමක් ඇත්තටම මතුවෙලා නැහැ. නමුත් පිටරට ගියාම එහෙම නෙවෙයි තියෙන්නේ. පිටරට ගියාම ඒක කරේ නැත්තම් තමුන්ට ජීවත් වෙන්න බෑ. ඒ තමුන්ගේ ජීවිකාව ගෙනියන්න ඕන නිසා අනිවාර්යයෙන්ම පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න ඕන. ඒක විතර වෙනස තියෙන්නේ. නමුත් දැන් මේ ක්‍රමයේ දිගින් වෙනස් වෙගෙන යනවා. මොකද දැන් අපේ මේ සාමාන්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට පඩිය විතරක්ට සීමා වෙන්නේ හැමදාම තියෙන ප්‍රොඩක්ෂන් ඉන්සෙන්ටිව් කියලා සිස්ටම් එකක් දැන්. ඒක තියෙන නිසා හුඟක් අය ඒකට නැඹුරු වෙලා දැන් තියෙනවා. නැඹුරු වෙලා ඒ ටික කරන සමහර කට්ටිය ෂිෆ්ට් දෙක වැඩ කරන කට්ටියක් ඉන්නවා. ඒක ඉතින් මම හිතන්නේ රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙන දෙයක්. ඊළඟට කර්මාන්ත ක්ෂේත්‍රය ගැන මම ටිකක් කියන විශේෂයෙන්ම දැන් කොවිඩ් සම්බන්ධ ආපු නිසාම විශාල කර්මාන්තශාලා තනියම පවත්වාගෙන යන අමාරුයි. දැන් ජපානයේ වුණත් ටොයෝටා කම්පැනි කාර් හදන්නේ නැහනේ. කරල එකලස් කිරීම කරන්නේ. ඒක නිසා තවත් පොඩි කර්මාන්තශාලා ගොඩාක් එකතු වෙලා සප්ලයි චේන් මැනේජ්මන්ට් එකක් කරන්නේ. දැන් ලංකාවේ ඒ තත්ත්වයට යනවා. අපි ආයතනත් අපි කරන සප්ලයි චේන් මැනේජ්මන්ට් එකක්. ඒකට අර පොඩි කර්මාන්තකාරවත් අපේ චේන් එකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට කොරියාවේ ජපානයේ සාර්ථකත්වයේ මුල තිබෙන්නේ. මහා පරිමාණ කර්මාන්තශාලාවත් සුළු කර්මාන්තවත් එකට ගැට ගහගෙන තියෙනවා. ඒ ගැට ගහගෙන යන ක්‍රමයෙන් තමයි නිෂ්පාදන වියදම අඩු වෙලා තියෙන්නේ. අනිත් හැමෝම එකට තියෙන්නේ.
නමුත් ලංකාවේ දැන් ටික ටික නමුත් අපිට පොඩි කරදරයක් වෙලා තියෙනවා විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට අපේ ගැනුම් කරුවන් දීලා තියෙන යම්කිසි නීති මාලාවක්. ඒ කර්මාන්තශාලාවෙන් උපකොන්ත්‍රාත් වල දෙන්න තහනම් කිරීමේ ක්‍රමවේදයක් ඇදිලා තියෙනවා දැන්. ඒක තියෙනවනේ අර කම්කරු නීති ඒතකොට ඒ නොයතට අනුකූල වෙන්න ඕනේ කියලා. නමුත් අපි බඩු ආනයනය කරනකොට ඒ රටවලින් අපිට එහෙම ඒවා අහන්න විදියක් නැහැ. නමුත් අපෙන් බඩු ගන්නකොට අපිට දහන නීතිය කතා කරනවා ළමයි පාවිච්චි කරන්න බෑ, පැය 8කට වැඩි වැඩිව කරන්න බෑ. එතකොට ISO සාතිකයේ තියෙන්න ඕන, අර සාතිකයේ තියෙන මේ සාතික ඔක්කොම තියෙන්න ඕනේ කියලා කියනවා. එහෙම නැති තැනකට සැපයුම් කරුවෙකුටවත් බඩු ගන්න බෑ. එවැනි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ, උදා වෙන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා ඉතින් මේ අපේ දැනට ඒකත් ඇතුලේ අපි වැඩ කරන නිසා තමයි දැන් ওই අපි නිමි ඇඳුම් කරගත්තොත් ඔය නිමි ඇඳුම් කර්මාන්තශාලාව 1977 ඉස්සෙල්ලා පටන් ගන්නකොට සබ් කරනවා කියලා තියෙනවා. හැම ලොකු කර්මාන්තශාලාවක්ම පොඩි කර්මාන්තශාලා ගුරුකුත් එක තමයි වැඩ කරේ. අරගොල්ලන්ගේ මැෂින් 100ක් තිබුණා, පිට මැෂින් 500ක් විතර තියෙනවා. ඕඩරේ බාර ගන්නවා. ඒගොල්ලෝ ෆැක්ටරියට කරලා පුළුවන් බාන්න වැඩි ගාණක් බාර ගන්නවා. ඒක ක්‍රමයෙන්ම දිය වෙලා ගියේ මේ අලුතෙන් ආපු නීති පද්ධතියත් එක්ක උඩ. නමුත් මම හිතන්නේ දැන් බංග්ලාදේශ වල මේ ඔක්කොම කරත් එහෙම තිබුණට ඒ විතර ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක නිසා දැන් අපිටත් කියලා තියෙන දැන් මේකත් එක්කම මම හිතන හැටියට දැන් උගක් ගැනුම් කරුවන්ට ඒ රටවලින් ගන්න බැරි වෙන අවස්ථාවක් ඇති වෙනවා. ඒක නිසා මම හිතනවා ලංකාවට මේක අවස්ථාවක් වෙයි කියලා අර වගේ නීති ඩිංගක් අඩු වෙලා හරි අපිටත් පුළුවන් මේ සප්ලයි චේන් මැනේජ්මන්ට් එකත් ගියන්න. අපේ ශ්‍රමයේ පිරිවැය වැඩි කියලා චෝදනාවක් තියෙනවා. පිරිවැය වැඩි කියලා චෝදනාව මම විතර එකඟ වෙන්නේ නැහැ. මොකද අපි අපේ කට්ටියගේ අර මෙතුමා කිව්වා වගේ අපේ දක්ෂයෝ ඉන්න ගොඩක්. ඒක නිසා නමුත් ඒ ආයතනයේ තියෙන පරිපාලන ක්‍රමයක් එක්ක තමයි ඒක සම්බන්ධ වෙන්නේ. අපේ එහෙමනම් අපිට අද දැන් ඇඟලුම් කර්මාන්තය ගත්තොත් නූල් පොටක්වත් ලංකාවේ හදන්නේ නැහැ. කිසිම දෙයක් හදන්නේ නැහැ. ඔක්කොම පිටරටින් ගෙන්නලා ආපහු පිටරට පටවන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ අපි අදක්ෂතාවයක් තියෙන ඉඳ වෙන්න බෑනේ. ලෝකේ හොඳම ඇඟලුම් මෙතුමා හොඳ කරුණු දෙකක් කිව්වා. එකක් තමයි ඔය සප්ලයි චේන් එක කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර තනියෙන් කරන්න බෑ. ඒකට මැටීරියල් දෙන්නේ වෙන අය. ඒ වගේම ඒකට දැන් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඒකට බොත්තම් හදන්නේ කවුරුවත් මේ අනිත් සියලුම කෑලි හදන්නේ නූල් හදන්නේ කවුරුවත් එහෙම තමයි වෙන්නේ. අපි බොහෝ ලාවට අපේ තියෙනවා එක තමන්ම සියලු දේවල් කරන්න යනවා. තමන් කුකුල් කෑමත් හදනවා, කුකුල්ලුත් හදනවා, ඔක්කොම ටික කරන්න ගියොත් මේ වැඩේ කරන්න බෑ. ඒක ප්‍රධාන ප්‍රශ්නය. ඒ වගේම අර ලේබර් සම්බන්ධයෙන් ගත්තාම එතන අර ඔබතුමා ඇහුවා දැන් වෙනරටවල වැඩ කරනකොට part time අශිෂ්‍යව වැඩ කරනවා කියලා. ඒකටත් මම එන්නම් දැන් ඇත්තෙන්ම ලංකාවේ මේ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ලංකාවේ මේ ලේබර් වල තියෙනවා මේ poor work ethics තියෙනවා. ඒ වගේම ලේබර් රෙගියුලේෂන් උත් හරිම ටිකක් අපේ රටේ එච්චර මේ කර්මාන්ත වල එච්චර හිතකර දැන් හදීගෙන එනවා. ඒ වගේම තාමත් නෑ මොකද දන්න මම කිව්වේ. දැන් අපි අද භූමියේ මේ සාමාන්‍ය සරල දෙයක් EPF and ETF මේක ඇවිල්ලා අපි හිතනවට වැඩිය විශාල ක්ලරිකල් ඉන්වෝල්ව්මන්ට් එකක් වැඩ කොටසක් ඇතුළේ තියෙන කාර්යයක්. සාමාන්‍යයෙන් සුළු සහ මධ්‍යම SME කට්ටිය පොඩි කට්ටියට මේක පවත්වාගෙන යන්න බෑ. මොකද හේතුව අද එක්කෙනෙක් ආවම දවස් 5ක් වැඩ කරලා හෙට වෙන කෙනෙක් එනවා. අර ෆෝම් එක පුරවන එක ලොකු වැඩක්. ඒ ෆෝම් එක පුරවලා පඩියවල එතෙන්ට හරියම අරලයා අස්වෙලා ගිහිල්ලා. ඒ සල්ලි ටික අපෝ යාට හම්බ වෙන්නේ නැහැ. අනිත වෙනම කෙනෙක් ඕනේ ඒ රාජකාරියට. EPF එක ETF එක අද තියෙන කම්කරු නීතිය වෙන අතට ගැළපෙන නීති නෙමෙයි තියෙන්නේ. ඉස්සර ඔහොම නෙමෙයි තිබුණේ. ඉස්සර සේවක 5 දිනකට වැඩි නම් විතරයි ඕක ගෙවන්න ඕන. දැන් ඒක ගෙනාපු නිසා මේක හරි බාධකයක් දැන් මේ කට්ටියට. අනිත් එක අපි ඉන්කම් ටැක්ස් හරි මේවා කරනවා නම් ඉස්සෙල්ලා මේ පැලේ හැදෙන්න අරින්න ඕන. හැදුනෙන් පස්සේ ඕන එකක් ගන්න පුළුවන්. දැන් මේක පර්මාන්ත පටන් ගන්නකොටම මේ නීති ටික අහම එයාට පාවෙනවා. මොකද ඉස්සෙල්ලාම ලියුම් ඉන්නේ ওই ආත්‍යංශ දෙකේ. අම්කරු දෙපාර්තමේන්තුවේ ආදායම් බද්දු ලියුම් වෙන්නේ ඉස්සෙල්ලාම කර්මාන්තේ පටන් ගන්නත් ඉස්සෙල්ලාම. ඒක නිසා මම හිතන්නේ මේ නීතිත් අද දැන් මේ අවස්ථාවේ මම මේවා වෙනස් කළා ව්‍යවසායය ධෛර්යමත් කරගන්න ඕනේ. දැන් මෙතන හැම නීතියක්ම අධෛර්යමත් කරනවා. අපි චීනයට ගමු. චීනේ ගත්තාම කර්මාන්තයක් දාන්න ඕන නම් ගොඩ නැගිලා රෙඩි කරන්ට් එක ලෑස්ති වෙලා තියෙනවා, ගෑස් ලෑස්ති වෙලා තියෙනවා, මැෂින් දෙන්න වෙනම කෙනෙක් ඉන්න කම්පැනියෙන් අරයට දෙන වැඩ පටන් ගන්න විතරයි.
අපේ එහෙම නෙවෙයිනේ. අපේ ගොඩනැගිල්ල හදා ගන්න ඕන. ඒ හදන්න ගියාම ප්ලෑන් පාස් කරන තව තැනකට යන්න ඕන. ඊට පස්සේ ඔක්කොම කරන් පස්සේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට යනවා. ඒක ගන්න තව ගොඩ ප්‍රශ්නයක් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කළා වැඩ පටන් ගන්නකොට එළින්ම ඉලෙක්ට්‍රිසිටි නෙවෙයි ඊට අමතරව ජෙනරේටරයක් ගන්නත් එපා. ඔව් ජෙනරේටර් ඉලෙක්ට්‍රිසිටි වලට වෙනම සල්ලි ගෙවන්නත් ඒ වුණාට අපේ 1000 තමයි ජෙනරේටරයක් ගන්න. ඇයි හැමදාම ඉලෙක්ට්‍රිසිටි හම්බෙන්නේ නැහැ නේ? ඒක වැනි දේවල් ලංකාවේ තියෙනවා. අර ඉතින් මං හිතන්නේ මම රවි දිනගේ මට තත්පරයක් දෙන්න මෙතුමාගේ ප්‍රශ්නේ තුමන් අර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෝන් කතාව අත වශයෙන්ම අපේ රටේ දැන් ඔකත් අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. ඒ ලේබර් ආයතනවල ඒ සංයුතිය ඒවට රජයේ කිසිම රෙගියුලේෂන් මොකුත් නැහැ. ඒ කියන්නේ වෙන රට යුරෝපයේ ගත්තොත් එහෙම පාර්ට් ටයිම් ජොබ් තියෙන. ඒ වගේ මිනිස්සු පැය ගානට වැඩ කරනවා. ආයතන වලට තියෙනවා රෙගියුලේෂන්ස් ඒ හැම කෙනෙක්ම ආයතන වල ඉන්න ඕනේ. විදේශිකයෝ ඉන්නත් ඕනේ, ශිෂ්‍යයෝ ඉන්නත් ඕනේ, අවුරුදු 16ට අඩු අය ඉන්නත් ඕනේ. ඒ වගේම පැය ගණන් වැඩ කරන්නත් පුළුවන්. දැන් ලංකාවේ කිසිම ආයතනයක එහෙම අපේ අයට ගිහිල්ලා වැඩ කරන්න බෑ. පැය ගණන් වැඩ කරන්න බෑ. පැය ගණන් වැඩ කරන්න බෑ. පාර්ට් ටයිම් ජොබ්ස් නැහැ. අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේම ශිෂ්‍යයෝ ගන්න කැමතිත් නැහැ. හැබැයි වෙන රටවල කැමති නැති වුණාට රෙගියුලේෂන් තියෙනවා. තමන්ගේ ආයතනයට සේවය ගන්න රිටයර් වෙච්ච අයත් ගන්න ඕන. රිටයර් වෙච්ච අයත් ආයතනයේ ඉන්න ඕන. ශිෂ්‍යොත් ආයතනයේ ඉන්න ඕන. එහෙම රෙගියුලේෂන් එහෙමවත් තියෙනවා. දැන් ඒ පැත්ත ඔය හැම පැත්තම මේක අපි එක තැනකට මට හිතෙනවා අපි ගොනු කළොත් හොඳයි කියලා. නමුත් දැන් මම හිතන දෙයක් තියෙනවා. දැන් ඔබ අනුර අපි මේ කළමනාකරණ පීඨයේ එළියට බහපු කට්ටිය. එතකොට දැන් කළමනාකරණ පීඨයෙන් විහි වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ දැන් අනුර පීඨාධිපති දුරේ දරන්නේ ශ්‍රී ලංකාවේ ලොකුම කළමනාකරණ ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ආසියාවෙත් තියෙන ලොකුම කළමනාකරණ පීඨයක්. ඒ වගේම එතන ඉන්නවා මේ කළමනාකරණ පීඨයෙන් උපාධිධාරීන් 60000ක් විතර එළියට බහලා තියෙනවා. ඒ වගේම ලංකාවේ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල 16න් 13කට වඩා කළමනාකරණ පීඨය ලොකුයි. දැන් මේවා අපිට උඟාක් කතාවල් තියෙනවනේ මේවා කියන්නේ එක එක කතා. හැබැයි එකම දේ තියෙන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි රංගික. දැන් මේ කළමනාකරණ පීඨයෙන් ආපු මිනිස්සු ඉන්නවනේ අපිට මෙච්චර කාලෙට මට එක පැත්තකින් පොඩ්ඩක් කියන්නත් මේක නිකන් දුකයිත් වගේ ලැජ්ජයිත් වගේ. නමුත් මට කියන්න තියෙන කාරණාව තමයි අපි කළමනාකරණ පීඨයෙන් එළියට ආපු මිනිස්සුන්ගේ මේ අපි කියන රස්සාවල් කවුරු හරි ගිහිල්ලා මැනේජර් කමක් හරි එතන CEO කමක් හරි එතන මොකක් හරි තනතුරක් ගන්නවා නිසා අර පාර්ට් ටයිම් වැඩ කරන ළමයෙක් අපිට විශ්වවිද්‍යාලේ බිහි කරන්න පුළුවන් වෙලා තියෙනවද? ඒකට තමයි ඔබ කියපු ප්‍රධානම ප්‍රශ්නේ මෙතෙන්දී අපි කතා කළා. ඒක තමයි මේ එක එක වෘත්තියන් අතර තියෙන මේ ગેප් එක. මෙන්න මේක निराකරණය කළොත් දැන් කොටින්ම කියනවා නම් නෝර්වේ වලට යන්නකෝ. එහෙ දැන් අපේ මාළුකාරයා කිව්වහම අපිට තේරෙන්නේ මේ බැනියමක් අඳගෙන කැත්තක් මේ අර මන්න පීයක් අතේ තියාගෙන නැත්නම් බයිසිකලේ මාළු ගිය යන මිනිහෙක්නේ. දැන් ඔයා නෝර්වේ වලට ගිය ස්වීඩන් වලට ගියොත් එයින හොඳම සල්ලිකාරය තමයි මාළුකාරයෝ ටික. නිකම් බලන්නකෝ. දැන් ඉතින් මේවා වෙනස් විය යුතුයි මම හිතන්නේ. එතනට අපි ගියේ නැත්නම් පිවිසුත් නැත්නම් අපි හැමදාම අර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ කියලා කට්ටියක් එනවා. ඒගොල්ලෝ ඔක්කොම බහුජාතික සමාගමක රස්සාවක් හොයනවා. කළමනාකරණ පීඨයෙන් උද එළියට බහිනවා. රස්සාවක් හොයනව නෙමෙයි රවි ගැත්තෙක් බෝඩ්. ගැත්තෙක් බෝඩ්. කළමනාකරණ පීඨයෙන් අnder අපි දන්නවනේ තව කෙනෙක් යටතේ වැඩ කිරීම තව කෙනෙක් යටතේ වැඩ කිරීම මෙන්ටැලිටි එකක් මේ රට තුල බිහි වෙලා තියෙනවා. එතකොට ඒ වැඩ කරන මෙන්ටැලිටි එක ඇතුලේ හැමදාම අපිට හම්බ වෙන්නේ මේ උපාධිධාරීන් අපි මැනේජ්මන්ට් ඩිග්‍රී අරවම කියලා කොහේ හරි මල්ටිනේෂනල් කම්පැනි එකකට ගිහිල්ලා හේතු වෙන එක නිසා ඒකෙන් කිසිම ප්‍රොඩක්ටිව් දෙයක් ඒකෙන් ඇති වෙලා නැහැ. ඒක ඇත්තටම දුකයි. අපි කයිය ගහනවා ලංකාවේ ලොකුම මැනේජ්මන්ට් ෆැකල්ටි එක. දැන් මමත් කල්පනා කරන පීඨ මණ්ඩල සමාජිකයෙක් ඕක මේ රවි ඕක එක පීඨයකට එන එකක් නෙමෙයි. ඕක ඇවිල්ලා මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තුලම තියෙන එකක්. දැන් ලංකාවේ දැන් ඉන්ජිනියර්ස්ලා හිතන්නකෝ. ඉන්ජිනියර්ස්ලා මොනවද කරන්නේ? ලංකාවේ බොහෝ ඉන්ජිනියර්ස්ලා ඉන්නේ සර්විස් බැංකුවල වලට යනවා. ගොඩාක් අය මේ අන්ඩර් එම්ප්ලොයි. ඒ කියන්නේ මේ කට්ටිය ඉන්නේ මේ අපි කෙටි විරාමයක් ලබා ගත යුතුයි. අපි අවසන් මිනිත්තු 15කට ආසන්න කාලයක් අපිට ඉතුරුව තිබෙනවා. අපි කෙටි විරාමයක් ලබාගෙන සංවාදය සමගින් මුණ ගැසෙනවා.